අපි දැනට ප්‍රශ්න 18ක් සාකච්ඡා කරලා ඉවරයි. තාපාංක විචලන අන්තිම ප්‍රශ්න සාකච්ඡා කරේ. 19 වෙනි ප්‍රශ්නය අලුත් සිද්ධාන්ත කොටසක් නෙමෙයි. අපි කතා කරපු කොටසක්මයි තියෙන්නේ. කාබන් වල විද්‍යුත් ඍණතාව විචලනය තමයි අහලා තියෙන්නේ. විද්‍යුත් ඍණතාවය වැඩි වෙන අණුපිලි වලට සකසන්න තමයි දීලා තියෙන්නේ. එහෙනම් පළමුව කරන්න ඕනේ මොකද්ද? ලුයිස් ව්‍යුහ ටික ඇඳ ගන්න ඕන. සූත්‍රයට අදාළ ලුයිස් ව්‍යුහ ඇඳ ගන්න ඕන. C2H4 CCl4 කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් වල ඔයගොල්ලෝ ලුයිස් ව්‍යුහය ඇඳේ කොහොමද? කාබන් මොනොක්සයිඩ් ඇඳහම මෙහෙම ඇඳපුවා ඉන්නවද? මෙහෙම කාබන් මොනොක්සයිඩ් ඇඳුත් වැරදි. ඇයි වරදින්නේ? කාබන් ගෙනන් ඉලෙක්ට්‍රෝන 6යි ඉන්නේ. ඔක්සිජන්ගේ 8 හරි. ඔක්සිජන්ගේ 8 හරි ගියාට කාබන් නිෂ්ක්‍රීය වායු වින්‍යාසයට ඇවිල්ලා නැහැ. මෙයාලා දෙවන ආවර්තයේ මුලද්‍රව්‍ය. දෙවන ආවර්තයේ මුලද්‍රව්‍ය නම් මෙයා ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න මොකද කරන්නේ? එයා මේ ඉලෙක්ට්‍රෝන දෙක දායක කරලා දායක බන්ධනයක් හදනවා. එතකොට මොකද වෙන්නේ? කාබන් දායක බන්ධනයක් දුන්නොත් හරිද? නැත්නම් මෙයා දායක බන්ධනයක් දෙන්න ඕනද? එකසර දායක කිරීම හොඳට මතක තියාගන්න. එකසර දායක කිරීම කරන්නේ ඔක්සිජන්. 1 2 අතුරින් දෙවැනි අවස්ථාවට තමයි එන්නේ. ඒ කියන්නේ ඔක්සිජන්ට ධන එනවා. කාබන් ඉලෙක්ට්‍රෝන එතකොට එකක් අරන් වගේ එයා ඍණ වෙනවා. මෙතන ඔයාලට හිතෙන්න පුළුවන් විද්‍යුත් ඍණතාවය වැඩි ඔක්සිජන්නේ. එහෙනම් ඔක්සිජන් කැමති නෑනේ ඉලෙක්ට්‍රෝන දෙන්න කියලා. කතාව සම්පූර්ණයෙන් වැරදි. මේ මගෙන් ප්‍රශ්නයක අහපු දෙයක් මම මේ පැහැදිලි කරන ළමෙක් අහපු දෙයක්. විද්‍යුත් ඍණතාවයේදී මම කියලා ඇති විද්‍යුත් ඍණතාවය කියන්නේ බන්ධනයක පවතින පරමාණුවක් මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේ හැකියාව. ඇදගන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන. මෙතන වෙන විශේෂ දේ තමයි කාබන්ගේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. මෙහෙම අණුවෙන් ලිව්වොතින්. ඒ හින්දා මොකද කරන්නේ? දායක බන්ධනය ඇති කරන්න එකසර දායක කරන්නේ ඔක්සිජන්. ඒ බන්ධනය හදන ඉලෙක්ට්‍රෝන දෙකම දෙන්නේ කවුද? ඔක්සිජන්. ඔක්සිජන් ධන වෙනවා. කාබන්ට එතකොට ඍණාරෝපණයක් එනවා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් අපි සිද්ධාන්තවල කතා කරනවා සංප්‍රයුක්ත ව්‍යුහවල ස්ථායීතාවය. සංප්‍රයුක්ත ව්‍යුහයක් ස්ථායී වෙන්න නම් අපි දන්නවා ගුණාංග ටික මොනවද? ආරෝපණ ව්‍යාප්තිය ආව වෙන්න ඕන. ඊළඟට එක ළඟ පරමාණු වල ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙන්න ඕන. එක ළඟ අනුයාත පරමාණු වල සමාන ආරෝපණ තිබ්බොත් ඒක අස්ථායි. ප්‍රතිවිරුද්ධ ආරෝපණ තිබ්බොත් තමයි ස්ථායි වෙන්නේ. අනිත් දේ විද්‍යුත් ඍණ පරමාණු මත ඍණාරෝපණ තියෙන්න ඕන. විද්‍යුත් ධන පරමාණු මත ධනාරෝපණ තියෙන්න ඕන. මෙතන කාබන් මොනොක්සයිඩ්ගේ ව්‍යුහය බැලුවහම ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේකේ විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධනාරෝපණය. එහෙනම් මේක අස්ථායි ව්‍යුහයක්. හොඳට අහගන්න. මේකට අදාළව තියෙන ලුයිස් ව්‍යුහය හඳින්නකොත් මේක තමයි දෙන්න ඕන. නමුත් ගැටලුවක් තියෙනවා. මොකද මේ විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධනාරෝපණයක් යොදලා තියෙන්නේ. මේක මෙයාගේ පැවැත්මට බලපෑමක්. ඔයගොල්ලෝ දන්නෝ බයෝ ළමයි හොඳටම දන්න දෙයක් තමයි ස්ථායි ලුයිස් ව්‍යුහය හඳින්නකොත් මේක අඳින්න ඕනේ කාබන් මොනොක්සයිඩ්ට අදාළව. නමුත් මේක ශ්වසන විෂක්. අපි ආග්‍රහණය කරන වාතය අපි හුස්ම ගන්න වාතයේ කාබන් මොනොක්සයිඩ් තිබ්බොත් මොකද වෙන්නේ? කාබන් මොනොක්සයිඩ් බැඳෙනවා හිමොග්ලොබින් එක්ක. හිමොග්ලොබින් කියන්නේ මොනවද?
හිමොග්ලොබින් මගින් තමයි රුධිරය තුල ඔක්සිජන් පරිවහනය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අපි වාතයේ තියෙන ඔක්සිජන් ලබා ගන්නවා. ඒ ඔක්සිජන් අපේ දේහය තුල තියෙන අවයව වෙත පරිවහනය කරන්නේ රුධිරය ඔස්සේ. මෙන්න මේ ඔක්සිජන් පරිවහනය කරන්නේ හිමොග්ලොබින් සමග බැඳිලා. ඔක්සිජන් පරිවහනයේ හිමොග්ලොබින් එක්ක අපි ඒකට කියනවා ඔක්සි හිමොග්ලොබින් හදනවා. ඔක්සි හිමොග්ලොබින් කියන සංයෝගය හදනවා. මේ ඔක්සි හිමොග්ලොබින් විදියට ඔක්සිජන් පරිවහනය වෙනවා රුධිරය තුළ. යම්කිසි අවයවයකට ඔක්සිජන් අවශ්‍ය වුණොත් මොකද වෙන්නේ? යම්කිසි අවයවයකට ඔක්සිජන් ඕන වුණොත් ඔක්සි හිමොග්ලොබින් බිඳ වැටෙනවා හිමොග්ලොබිනුයි ඔක්සිජනුයි බවට. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තයයි. හැබැයි කාබන් මොනොක්සයිඩ් එක්ක බැඳුණා අප්‍රතිවර්ත්‍ය බැඳීමක් ඇති කරන්නේ. අප්‍රතිවර්තය කියන්නේ මොකද්ද? කාබන් මොනොක්සයිඩ් අපි හුස්ම ගන්න වාතයේ තිබ්බොතින් එයාලා හිමොග්ලොබින් එක්ක බැඳුණා ආයි හිමොග්ලොබින්ව නිදහස් කරන්නේ. එයා කාබොක්සි හිමොග්ලොබින් කියලා සංයෝගයක් හදනවා. මේක අප්‍රතිවර්තයයි. ඒ කියන්නේ අපිට ආග්‍රහණය කරන වාතයේ කාබන් මොනොක්සයිඩ් තිබ්බොත් එimhe ඔක්සිජන් පරිවහනය කිරීමට අවශ්‍ය හිමොග්ලොබින් නැති වෙලා යනවා. එක රටක මේ සම්බන්ධව පොඩි දෙයක් වෙලා තිබුණා. පොඩි ළමයි වගේක් පුරු වෙලා ඉඳලා තියෙනවා. දහවල් කාලේදී කාර් එකක් ඇතුළට වෙලා කාර් එක ස්ටාර්ට් කරලා AC එක දාන්න ඉන්නවා. අපි දන්නවා කාබන් මොනොක්සයිඩ් ඇති වෙන්නේ අර්ධ දහනයේ ප්‍රතිඵලයක් ලෙස. පූර්ණ දහනයක් වුණොත් අනිවාර්යෙන් කාබන් ඩයොක්සයිඩ් බවට තමයි පත් වෙන්නේ. ඔක්සිජන් අඩු වුණොත් තමයි මෙතන කාබන් මොනොක්සයිඩ් හැදෙන්නේ. සම්පූර්ණ දහනයක් නොවුනොත් ඒ වෙලාවේ කාර් එක ඇතුලේ කාබන් මොනොක්සයිඩ් සෑදිලා ඒක ආග්‍රහණය කරලා එතකොට හුස්ම ගන්න වාතයේ කාබන් මොනොක්සයිඩ් තිබ්බොත් එහෙම එයා හිමොග්ලොබින් සමග බැඳෙනවා අප්‍රතිවර්ත ලෙස. ඒ කියන්නේ හිමොග්ලොබින් ආයෙ නිදහස් කරන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? ඔක්සිජන් පරිවහනයට අවශ්‍ය හිමොග්ලොබින් අඩු වෙනවා. ඒ ඔක්සිජන් අඩුවීම හින්දා තමයි මේ පුද්ගලයාගේ ඔක්සිජන් අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය අඩපණ වීම සිද්ධ වෙන්නේ. මම මේ පොඩි දෙයක් කිව්වේ මෙන්න මේ විදිහට හිමොග්ලොබින් කවුරු හරි සමග බැඳුනොත් ආයෙ නිදහස් නොවෙන්නේ එයාගේ මේ පවතින අස්ථායි විදියින්ද. හැබැයි අනින්න කියන ස්ථායම ලුයිස් විදිය තමයි මේක. මොකද අෂ්ටක නියමයට අනුව දෙවන ආවර්තයේ කට්ටියගේ 8 සම්පූර්ණ වෙන පරිදි මෙහෙම තමයි අඳින්න වෙන්නේ. ඊළඟට CF4. දැන් මොකද කරන්නේ? මුහුම් කරන අවස්ථා බලන්න කාබන් වල. ඒ වගේම ඔක්සිකරණ අංකය බලන්න. මෙතන කාබන් එකක් sp2 මුහුම් කරන්නේ sp3. මෙතන sp ඔන sp ගුණය වැඩිම කෙනා අපට හම්බ වුණා. හැබැයි මෙයාත් sp3. මුහුම් කරන අවස්ථාව හොයන කෙටි ක්‍රම කතා කරලා තියෙනවා. එහෙනම් මෙතනින් කාගෙද වැඩිම වෙන්නේ විද්‍යුත්නතාවයේ sp ලක්ෂණ තියෙන කෙනා. ඊට පස්සේ sp2 තියෙන C2H4 වල මෙයා sp හින්දා මෙයා sp2 හින්දා. හැබැයි ඊළඟට ගැටලුවක් වෙනවා මොකද්ද? ඊළඟට ඉන්නේ දෙන්නගෙම තියෙන sp3 මුහුම් කරන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස්. මොකද්ද වෙනස? මෙතනත් කාබන්ගේ ඔක්සිකරණ අංකය ධන 4යි මෙතනත් ධන 4යි. දැන් බලන්න වෙලා තියෙන දේ. එතන ඒ අවස්ථාවේ කාබන්ගේ CCl4 හා CF4 සැලකුවොතින් මුහුම් කරන අවස්ථාවයි ඔක්සිකරණ අංකයයි දෙකම එකම අවස්ථාවේ තියෙන්නේ. එහෙනම් අපි කොහොමද මෙතනදී තීරණය ගන්නෙ? මෙතනදී අපිට සිද්ධ වෙනවා කාබන්ට බැඳලා ඉන්න අනිත් කට්ටිය බලන්න. කාබන් ෆ්ලුවරින් එක්ක බැඳලා තියෙද්දි ෆ්ලුවරින් කියන්නේ විද්‍යුත් ඍණම කෙනා. එහෙනම් මෙයාගේ විද්‍යුත් ධන බව සාපේක්ෂව වැඩි වෙනවා. විද්‍යුත් ධන බව මෙයාගේ වැඩි වෙනවා මේ කාබන්ට වඩා. හේතුව වඩාම විද්‍යුත් ඍණ ෆ්ලෝරින්ට බැඳලා ඉන්න හින්දා ෆ්ලෝරින් 4ක් සමග බැඳලා තියෙන හින්දා මොකද වෙන්නේ? එයාගේ විද්‍යුත් ධන බව වැඩි. එහෙනම් CF4 තමයි ඊළඟට එන්නේ. එහෙනම් CCl4. මේකට හේතුව තමයි බැඳී පවතින අනෙක් පරමාණු.
එහෙනම් විද්‍යුත් ඍණතාවයට අපි දන්න ප්‍රධාන සාධක විදිහට අපි කතා කරා මුල් කරන අවස්ථාව ඔක්සිකරණ අංකය ආරෝපණය වගේ ගුණාංග තමයි. ඒ නමුත් ඕවා සමාන වුණොත් බලන්න වෙනවා යාට බැඳී පවතින අනෙක් පරමාණු මොනවද කියලා. වඩා විද්‍යුත් ඍණ කෙනෙක් සමග බැඳලා හිටියොත් එයාගේ විද්‍යුත් ධන බව වැඩි වෙනවා අනිත් කෙනාට සාපේක්ෂව. පැහැදිලි වුණාද හොඳටම? ගැටලු තියෙනවා නම් අහන්න. එහෙනම් මෙන්න උත්තරේ. ගැටලු තියෙනවා නම් අහන්න මොනවා හරි. 20 වෙනි ප්‍රශ්නය බන්ධන දිගෙන් දීලා තියෙන්නේ. මම මේකටත් සුවිශේෂී කෙටි ක්‍රමයක් ඕගොල්ලන්ට කියා දීලා තියෙනවා. මොකද්ද? බොන්ඩ් ඕඩර්. බන්ධන පෙළ මගින් තමයි මේකට උත්තර ගන්න විදිය කියා දීලා තියෙන්නේ. එහෙනම් මේකත් කරමු බලන්න. මුලින්ම මොකද්ද කරන්න ඕන? පළමුව ලුයිස් ව්‍යුහ ටික හඳ ගන්න ඕන. SO2 ඊළඟට SOCl2 සල්ෆේට ඊළඟට thiosulfate මුලින්ම ලුයිස් ව්‍යුහ ටික හඳ ගන්න ඕන. මොකද්ද මතකද මගේ කෙටි ක්‍රමය? මේක සාමාන්‍යයෙන් ක්ලාස් වල උගන්වන්නේ කොහොමද? මෙන්න මේ සල්ෆේට වගේ එකක් දුන්නොත් මේකට අඳින්න කියනවා ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ සියල්ලම. ඊට පස්සේ ඒකට අඳින්න කියනවා සංප්‍රයුක්ත මුහුම. සංප්‍රයුක්ත මුහුමෙන් තමයි සාමාන්‍ය ක්ලාස් එක මෙතන බන්ධන දිගට අගයක් අරගෙන ගන්නෙ. හැබැයි මම මේකට කෙටි ක්‍රමයක් ගියා. මොකද මේවා එන්නේ බහුවර්ණ. එහෙම නැත්නම් ව්‍යුහගත රචනාවල වැඩි වෙන අනුපිළිවෙලට අඩු වෙන අනුපිළිවෙලට සකසන්න. අපිට ඕන උත්තරේ ගන්න. මතකයි නේද බොන්ඩ් ඕඩර් කියන්නේ බන්ධනයේ පවතින ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව. බොන්ඩ් ඕඩර් හෙව්වේ සිග්මා ධන 5 බන්ධන ගණන බෙදීම සිග්මා බන්ධන ගණන. මෙතන මුළු බන්ධන 1 2 3 4 4න් දෙකක් සිග්මා එනම් බොන්ඩ් ඕඩර් 2යි. මෙතන 1 2 3 4 4න් 3ක් සිග්මා 1.3යි. මෙතන ඔක්කොම බන්ධන 6යි 6න් 4ක් සිග්මා 1.5යි බොන්ඩ් ඕඩර්. මෙතන මොකද වෙන්නේ? බන්ධන කීයද? 4යි 6යි 6 බෙදීම 4 1.5. මොකක්ද වෙලා තියෙන්නේ? මොකක්ද වෙලා තියෙන්නේ? බොන්ඩ් ඕඩර් සමාන කට්ටිය ඇවිල්ලා මේකේ ඔයාලා ගත්ත හරිද කියලා බලන්න පොඩ්ඩක්. මෙහෙම තමයි මට කරලා යපු අය තිබ්බේ. අපේ ගෲප් එකේ ගෲප් ක්ලාසස් වල රෙජිස්ටර් වෙලා ඉන්න ළමයිට මට උත්තරේ වත හැකි. යපු අය හිටියා කීප දෙනෙක් 6 බෙදීම 4යි කියලා නම් තියෙන්නේ. වැරදි. සිග්මා 5 බන්ධන ගන්න ඕනේ මෙතන SO වලට අදාළව. එහෙනම් SO බන්ධන ඔක්කොම තමයි මෙතන ගන්න ඕන. පැහැදිලිද?
මේ කරපු එක සම්පූර්ණයෙන් වැරදි රෙජිස්ටර් වෙලා තිබ්බ ළමයිගේ. මෙහෙම නෙමෙයි. ඔයාලගේ ඔළුවට පොඩි දෙයක් ගිහිල්ලා නැහැ. මොකක්ද ගිහිල්ලා නැති දේ? පවණි වැරදි හදලා තිබ්බා. ඔළුවට පොඩි කරුණක් ගිහිල්ලා මදි. මෙතන සලකන්න ඕනේ SO අවස්ථා. SO බන්ධන දෙක නම් SO ට අදාළ මේ ඔක්කොම ගන්න නැහැ. මෙතන SO බන්ධන කියන සිග්මා 5 1 2 3 4 4න් දෙකක් SO 4 දෙකයි එතන අවුලක් නැහැ. මෙතන SO අවස්ථා තියෙන්නේ කීයද ළමයි? දෙකයි. දෙකෙන් එකක්. තේරුණේ නැද්ද ඒක? උත්තරේ දෙකයි. මෙතන SO අවස්ථා 6යි. 6න් 4ක් සිග්මා. ඒක අවුලක් නෑ. මෙතනත් වැරදි. මේ SS එක සලකන්නේ නෑ සිග්මා 5 බන්ධන සලකද්දී. 1 2 3 4 4 බෙදීම 3 කවුරුත්ම මට එවපු අය ගැන හරියට හදලා තිබ්බේ නෑ මේක. මෙන්න මේවත් අරගෙන මෙතන අරන් තිබ්බේ 4 බෙදීම 3යි කියලා. සම්පූර්ණ වැරදි. තේරුණාද? සිග්මා 5 බන්ධන එකතුවෙන් අපේ කෙටි ක්‍රමයේ යොදන්නේ ඒ අදාළ අවස්ථාවට. මම මේ වගේ ප්‍රශ්නයකුත් මේ පහුගියවට මේ ආයෙ දාලා තියන්නේ ඒකයි බන්ධන දිගවලින්. මේක පොඩ්ඩක් වෙනස් කලින් එකට වඩා. මොකද මේකේ තියෙන ඔක්කොම බන්ධන SO බන්ධන නෙමෙයි. නමුත් අපි ටියුට් එකේ කලින් කතා කරපු බන්ධන දිග ප්‍රශ්න ගත්තොත් එහෙම මෙහෙම නෙමෙයි එකම කට්ටිය සැලකුවේ. මෙයාලගේ මේ වෙන අය ඉන්නවා. ඒව නෙමෙයි සලකන්නේ. එහෙනම් බොන්ඩ් ඕඩර් ගත්තොත් මොකද්ද කෙටි ක්‍රමය? බොන්ඩ් ඕඩර් වැඩි වෙද්දී බන්ධන දිග අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාවනේ බොන්ඩ් ඕඩර් කියන්නේ. ඒක වැඩි වෙද්දී බන්ධන දිග අඩු වෙනවා. බන්ධන ශක්තිය නම් වැඩි වෙනවා. එහෙනම් මෙතනින් බොන්ඩ් ඕඩර් අඩුම කෙනාගේ තමයි වැඩිම දිග තියෙන්නේ. එහෙනම් බොන්ඩ් ඕඩර් අඩුම කෙනා කවුද? තයෝසල්ෆේට්. එහෙනම් තයෝසල්ෆේටේ තමයි වැඩිම බන්ධන දිග තියෙන්නේ. තේරුණාද? තේරුණ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න ආයෙ පාරක් කියා දෙන්නම්. ඊට පස්සේ 1.5 සල්ෆේට්. ඊට පස්සේ තව ගැටලුවක් එනවා. මොකද්ද? මෙයාලගේ මොකද වෙලා තියෙන්නේ? බොන්ඩ් ඕඩර් සමාන. දැන් මොකද කරන්නේ? බොන්ඩ් ඕඩර් සමාන වෙලා බොන්ඩ් ඕඩර් සමාන නම් සාමාන්‍යයෙන් සලකන්න ඕන පරමාණු කාර්යය. අරය වැඩි නම් බන්ධන දිග වැඩි වෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ SO ට අදාළව ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? පරමාණු සමානයිනේ SO වනේ සලකන්න කියලා තියෙන ප්‍රශ්නේ. එහෙනම් එතන තවත් ගැටලුවක් ඇවිල්ලා. දැන් මෙතන වුණ SONO කියලා තිබ්බනම් එතන ගත හැකි අරය සලකලා. ඒත් මෙතන ප්‍රශ්න හැම එකෙම SO බන්ධන දිගව ලහලා තියෙනවා. එහෙනම් ඒ තර්කයට යන්නත් බෑ. එහෙනම් බොන්ඩ් ඕඩර් සමාන වුණාට පස්සේ හිතන්න වෙනවා මෙයාගේ මොකද වෙන්නේ? තව පරමාණු වල අරයන් බලපානවා. මොකද මෙයා තව කට්ටියට බැඳිලා. මෙයා දෙපැත්තෙන්ම ඔක්සිජන්ලා දිත්ත බන්ධන වලට තමයි බැඳලා ඉන්නේ. මොකද්ද මෙතන හිතන්නේ? තව දෙයක් හිතෙන්න ඕන. කාටවත් මතක් වෙලා නැහැ. මේ කාගේවත්ම හරි නෑ. හොඳට මතක දැන් මේක කාගේවත් ළමයිගේ හරි නෑ. කලින් ගෲප් එකේ ළමයිගේ හරිත් නැහැ. මේක මොකක්ද දන්නවනේ? මුහුම් කරන අවස්ථාව. SP කියන්නේ ත්‍රිත්ව බන්ධන තියෙන අද අවස්ථාව වගේනේ. SP මුහුම් කරණය තමයි බන්ධන දිග අඩුම. SP3 ගේ තමයි වැඩි වෙන්නේ. මතක නැද්ද? SP3 SP2 SP මේ දෙන්නගේ මුහුම් කරන අවස්ථාව වෙනස් සල්ෆර් වල. මෙතන සල්ෆර් වල මුහුම් කරන අවස්ථාව 1 2 3. SP2 මුහුම් කරණය. මෙතන 1 2 3 4 සල්ෆර් වලට අදාළව තියෙන SP3 මුහුම් කරන අවස්ථාව. එහෙනම් මෙයාගේ බන්ධන දිග වැඩි වෙනවා SOCl2 වල. හේතුව එයාගේ මුහුම් කරන අවස්ථාව SP3 වීම. අපිට එක්සෑම් එකේ එන ප්‍රශ්න සරල ඒවා නෙමෙයි. ඔය ඔක්කොම අවස්ථාවලින් මිශ්‍ර කරලා ඉන්න පුළුවන්. අපිට කෙටි ක්‍රමයක් මතක තිබ්බට හැම ප්‍රශ්නයක්ම කරගන්න බෑ. තර්කානුකූල වෙන්න ඕන.
මොකද අපි දැන් මේ කලින් කතා කරපු විද්‍යුත් ඍණතාවයට ගොඩක් සාධක බලපෑවා. විද්‍යුත් ඍණතාවයට මුහුන් කරන අවස්ථා, ඔක්සිකරණ අවස්ථා, ආරෝපණ, අවකාශයේ පවතින අනෙකුත් පරමාණු පැහැදිලිද? හැමදේම හිතන්න ඕන මෙතන කවුරුත්ම හදලා තිබුණ නැහැ. නොතේරුණ මොනවා හරි තියෙනම් අහන්න. මේකෙන් එන්න පුළුවන් ABCD ප්‍රශ්නයක්. මොකද්ද? බන්ධනයක දුර, බන්ධන දුර හෝ බන්ධන ශක්තිය සඳහා බලපාන සාධකයක් වන්නේ. බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව බලපානවා. මුහුන් කරන අවස්ථාව බලපානවා. අදාළ පරමාණුවේ පරමාණු කාර්යය බලපානවා. මේ බලපාන ಗುಣ සම්බන්ධ කරලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙතන අපිට වැඩි වෙන අනුපිළිවෙලක් වැඩිම කෙනා අහනවා වගේම බලපාන සාධක ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. තව පොඩි දෙයක් කියන්න ඕන. 3 months plan එකේ සැප්තැම්බර් මාසෙට රෙජිස්ටර් වෙලා ඉන්න ළමයිට මේ සිකුරාදට වෙන වෙනම එවනවා පේපර් එකක්. පැය දෙකක පේපර් එකක් එවනවා ජෙනරල් කෙමිස්ට්‍රි වලින්. ඒක මම බලනවා. මම මාක් කරනවා හරි වැරදි පේපර් එක මම බලනවා. බලලා තමයි මම තීරණය කරන්නේ ඉන්න මට්ටම ඔයාලගේ. ඒකට රෙඩි වෙන්න ඔක්කොම ජෙනරල් ටික නැවත බලා ගන්න. පේපර් එකට රෙඩි වෙන්න. ඒකේ ඩිස්කෂන් මොනවත් නැහැ. පේපර් එක ලියන්න දීලා මම බලනවා කොහොමද ලකුණු කියලා ඒකේ. ඊළඟ ප්‍රශ්නය 21 වෙනි ප්‍රශ්නය තාප ස්ථායීතාවයන්. මේක මම කතා කරලා ඇති. තාපය හමුවේ ඒ සංයෝගයේ ස්ථායි වෙන්නේ මොන වුණොත්ද? අදාළ පවතින බන්ධන විශේෂයේ ස්ථායීතාවය මත. ඒ කිව්වේ තියෙන්නේ අයනික සංයෝග නම් ඒ බලන්න ඕනේ මොකද්ද? අයනික බන්ධන ප්‍රබලතාවය. ඊළඟ තියෙන්නේ සහසංයෝජ සංයෝග නම් බලන්න ඕනේ සහසංයෝජ ලක්ෂණවල ප්‍රබලතාවය වැඩි වෙන්නේ කොහොමද කියලා. මේ හැම එකකටම බලපාන සාධකය මොකද්ද? අපි කතා කරා ද්‍රවණශීලීතාවය. ද්‍රවණශීලීතාවය කියන්නේ මොකද්ද කියලා ලියවලා ඇති. කැටායනය මගින් ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාව අස්ථාය කිරීමට ඇති හැකියාව. ද්‍රවණශීලීතාවය වැඩි වෙන්න ද්‍රවණ වැඩි වෙන්න මොන ලක්ෂණද වැඩි වෙන්නේ? සහසංයෝජ ලක්ෂණ වැඩි වෙනවා. අයනික ලක්ෂණ නම් අයනික ලක්ෂණ අඩු වෙනවා. එතකොට මෙතන දීලා තියෙන්නේ ඔක්කොම මොනවද? අයනික සංයෝග. එහෙම නැත්නම් මේක ඔයාලට පුළුවන් එස්කොණුවේ තාප වියෝජන සිද්ධාන්ත වලින් උනත් හිතන්න. පරණ කාණ්ඩයේ කාබනේට කිසිවක් තාප වියෝජනය නොවේ. නේද? පරණ කාණ්ඩයේ තාප වියෝජනය වෙන්නේ නැහැ නේ කාබනේට මොනවත්. හැබැයි ලිතියම් මැග්නීසියම්ට සමානව තමයි තාප වියෝජන හැසිරෙන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ? ලිතියම් ඔක්සයිඩයේ කාබන් ඩයොක්සයිඩ් වලට පත් වෙනවා. දෙවන කාණ්ඩය ගත්තොත් කාණ්ඩයෙන් පහළට එනකොට තාප වියෝජන උෂ්ණත්ව වැඩි වෙනවා. අපි සිද්ධාන්තවල කතා කරනවා. කියන්නේ ස්ථායීතාවය වැඩි වෙලා. නැත්තම් මෙතන හිතන්න පුළුවන් ද්‍රවණශීලීතාවයට බලපාන සාධක. කැටායන ආරෝපණ, කැටායන අරය, ඇනායන ආරෝපණ, ඇනායන අරය. විතරක් ප්‍රශ්න එන්න පුළුවන් තැනක්. දෙකේම ආරෝපණ වැඩි වෙද්දී ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. කැටායන අරය ගත්තොත් අඩු වුණොත් තමයි ආරෝපණ ඝනත්වය වැඩි වෙන්නේ. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය හොඳට ඇද ගන්න පුළුවන් වෙන ඉලෙක්ට්‍රෝන වල අවස්ථාවේ වෙන්න. ඇනායන අරය නම් වැඩි වුණොත් තමයි නෂ්ටයට තියෙන ආකර්ෂණය අඩු වීම හින්දා හොඳට කැටායනයේ දෙසට ආකර්ෂණය වෙන්නේ. ඉලෙක්ට්‍රෝන වලව වැඩිපුර අස්ථායි වෙන්නේ. එහෙනම් මේකේ ප්‍රතිවිරුද්ධ ගුණ තමයි අයනික ලක්ෂණ. මේ ඔක්කොම අයනික සංයෝග. එතකොට මේවා අයනික සංයෝග නම් අයනික ලක්ෂණ බලන්න වෙන්නේ. අයනික ලක්ෂණ වැඩි වෙන්නේ. එතකොට තමයි ස්ථායීතාව වැඩි වෙන්නේ. මොන වැඩි කෙනාගේද? ආරෝපණ කැටායන ඇනායන ආරෝපණ දෙකම අඩු අයගේ. එහෙනම් මේ හැම එකකම කාබනේට ඍණ පොදුයි. එහෙනම්
කැටායන තමයි හිතන්න වෙන්නේ. කැටායන වල ධනයක තියෙන කට්ටිය තමයි ස්ථායි වෙන්නේ හොඳටම. මොකද ආරෝපණයේ අඩු ධනයක තියෙන අය. අනිත් අය ධන දෙක තියෙන අය ඉන්නවා. එහෙනම් මේ අතරින් ආරෝපණ අඩු වෙන්නේ ලිතියම් ධනයක තියෙනවා සෝඩියම් ධන තියෙනවා. කැටායන අරය ගත්තොත් කැටායන අරය අඩුම කෙනාගේ තමයි මේකේ ප්‍රතිවිරුද්ධවනේ. එහෙනම් කැටායන අරය වැඩි කෙනාගේ තමයි අයනික ලක්ෂණ වැඩි. මේකට ප්‍රතිවිරුද්ධව සැලකෙන්නේ. ද්‍රවණශීලීතාවය වැඩි වෙද්දී අයනික ලක්ෂණ අඩු වෙනවා. එහෙනම් අයනික ලක්ෂණ වැඩි වෙන්නේ ද්‍රවණශීලීතාවය අඩු වෙද්දී. මේකට ප්‍රතිවිරුද්ධව දෙකේම ආරෝපණ අඩු වෙද්දී කැටායන අරය වැඩි වෙලා ඇනායන අරය අඩු වුණොත්. හැබැයි ඇනායනේ පොදු හින්දා අපි සලකන්නේ නැහැ නම් කැටායන අරය වැඩි අය බලන්න. වැඩි කවුද? සෝඩියම්. එහෙනම් සෝඩියම් කාබනේට් තමයි ස්ථායීතාවය වැඩිම. මේකම ඉතින් ඔයාලා දන්නවනේ. ඉනෝගනික් වල සිද්ධාන්ත මගින්. ඉනෝගනික් වල අපි තාප වියෝජනය වෙන අය දන්නවා. එහෙනම් ඊළඟට ඉන්නේ ලිතියම්. එහෙනම් ඊට පස්සේ හිතන්න ඕන දෙවන කාණ්ඩේ ඉන්න ධන දෙක කට්ටිය. ධන දෙක ඉන්නවා මැග්නීසියම් කැල්සියම්. මෙතනින් ස්ථායීතාවය වැඩි වෙන්නේ අරේ වැඩි කෙනාගේ. අරේ වැඩි කවුද? කැල්සියම්. එහෙනම් ඊළඟට ඉන්නේ කැල්සියම් කාබනේට්. අඩුම මැග්නීසියම් කාබනේට්. මේක ඉනෝගනික් වල දැනුම ඇසුරෙනුත් තාප වියෝජන වල සිද්ධාන්ත ඇසුරෙනුත් උත්තරේ ගන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඔයාලට ගන්න පුළුවන් ද්‍රවණශීලීතාවය මගින් කැටායන ලක්ෂණ ඇනායන ලක්ෂණ පැහැදිලි කිරීම වගේනුත්. සමහරක් ළමයි වැරදියට අයනික ලක්ෂණ වලට සමීකරණයක් ඉගෙනගෙන තියෙනවා. Q1 වැඩි කිරීම Q2 බෙදී Q1 වැඩි කිරීම Q2 බෙදීම R බංගන R2. ඒක වෙනම සමීකරණයක් මම පැහැදිලි කරලා තියෙනවා හොඳටම. හරිනේ? අයනික ලක්ෂණ ගන්න මේ ද්‍රවණශීලීතාවයත් එක්ක පැහැදිලි කිරීම මගින්. අයනික ලක්ෂණ සාසංජ ලක්ෂණ මේ ගුණ වලින් ගන්න ඕන. මේක හොඳට නෝට් එකක් දාගන්න. ඊළඟට 22 ශුද්ධ තරංග X කිරණ ගැමා කිරණ අදෝලක්ත කිරණ වල තරංග ආයාමයේ වැඩි වෙනවන පිළිවෙලට. ඒකෙන් මොකද්ද මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය මොනවද? ගැමා කිරණ තමයි ශක්තිය වැඩිම. ඊළඟට X කිරණ. ඊට පස්සේ කෙටි ක්‍රමය මොකද්ද? පාද අසුරේ. පාද පාර ජම්බුල. ද දුෂ්‍ය අදෝරක්ත සූක්ෂ්ම තරංග මයික්‍රෝවේව්ස් කියන්නේ රේ ගුවන් විදුලි රේඩියෝ. මේකේ දුෂ්‍ය කලාපය වෙන වෙනවා වර්ණ 7කට. කොහොමද ගන්නෙ? රන්, තැඹිලි, කඩන, ඔල්ලා, නිතර, ඉර, දකි. මේකේ මොන පැත්තටද ශක්තිය වැඩි වෙන්නේ? යමාවල තමයි ශක්තිය වැඩි වෙන්නේ. පිළිකා විනාශ කිරීමට පවා යොදා ගන්නවා මේ ශක්තිය වැඩි ගැමා කිරණ. ශක්තිය වැඩි නම් E සමානයි h mu අණුව. h කියන්නේ ප්ලාන්ක් නියතය. E වැඩි වෙද්දී යන සංඛ්‍යාතය වැඩි වෙන්න ඕන. C සමානයි f lambda. මේ හැමෝම ගමන් කරන්නේ ආලෝකීය ප්‍රවේගයෙන් 3 වැඩි කිරීම 10ටයි ms ඍණ 1. මෙයා නියතයක් එහෙනම් මේ හැමෝටම. එහෙනම් මේ පැත්තට සංඛ්‍යාතය වැඩි වෙද්දී ගුණිතය නියතයක් කරගන්න තරංග ආයාමය අඩු වෙනවා. එහෙනම් වැඩිම තරංග ආයාමයේ තියෙන කාගේද? සූක්ෂම තරංගවල. සූක්ෂම තරංග වලටම තමයි ශුද්ධ තරංග කියන්නේ. ශුද්ධ තරංග. මෙතන ඕනනම් මේ වර්ණ වලින් දෙන්නත් පුළුවන්. වර්ණ වලින් දුන්නොත් ගොඩක් අයට පැටලෙනවා. රතු තමයි ශක්තිය අඩුම වර්ණය. ඊට පස්සේ අදෝරක්ත. අදෝරක්ත වලටම තමයි ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ. IR කියන්නේ. ශුද්ධ තරංග තමයි මයික්‍රෝවේව්ස්. ඊළාට X කිරණ. ඊට පස්සේ ගම පාර ජම්බල වලට තමයි අල්ට්‍රා වයලට් UV විකිරණ කියන්නේ. මෙන්න මේ පාර ජම්බල වල UV මේක IR. විභාගයට මෙන්න මෙතනින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල එකපාරක් ආවා. පහන්සිල් පරීක්ෂාවේදී වැඩිම ශක්තියක් සහිත
විකිරණයක් පිට කරන්නේ කුමන මූලද්‍රව්‍ය කැටායනයේ පවතින ද්‍රාවණයද? මොකක්ද ප්‍රශ්නේ? වැඩිම ශක්තියක් සහිත විකිරණයක් පහන්සිළු පරීක්ෂාවේදී පිට කරන්නේ කුමන මූලද්‍රව්‍යද? උත්තරේ දාන්න බලන්න chat box එකට දාන්න අය. මේක ලියා ගන්න ගමන් හිතන්න. වැඩිම පහන්සිළු පරීක්ෂාවේදී වැඩිම ශක්තියක් සහිත විකිරණයක් පිට කරන්නේ කවුද S3 කැටායන අතුරින්? උත්තරේ දාන්න බලන්න. ඒ ප්‍රශ්නේදී අහුවොතින් වැඩිම ශක්තියක් සහිත විකිරණ පිට කරන්නේ කුමන මූලද්‍රව්‍යද කියලා උත්තරේ බෙරිලියම් මැග්නීසියම් අවර්ණයි. පාරජම්බුල පරාසයට අයිති වෙන හින්දා. වර්ණ වලින් අහුවොතින් වැඩිම වර්ණයක් තියෙන ශක්තියක් තියෙන දම් පාට වර්ණයට අදාළව දම් පාට වර්ණය ගැනත් දෙන්නේ පොටෑසියම්. තේරුණාද? ප්‍රශ්නය අනුව බලන්න. වර්ණය අනුව නම් පොටෑසියම් දම් වර්ණය. හැබැයි වැඩිම ශක්තිය සහිත විකිරණයක් පිට කරන්නේ අවර්ණ වන පාරජම්බුල කලාපයට අයත් වන බෙරිලියම් මැග්නීසියම්. විසිතුන ආන්නේ ලිතියම් ඔක්සයිඩ්, පොටෑසියම් ඔක්සයිඩ්, සිලිකන් ඩයොක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලයේ බාෂ්පිකතාවය. ලිතියම් ඔක්සයිඩ් මොකද්ද කෙටි ක්‍රමය? ලෝහයට OH මොකද්ද ලැබෙන ජලය දැම්මම? ලිතියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟට පොටෑසියම් ඔක්සයිඩ් ලෝහයට OH KOH දෙකක් ලැබෙන්නේ. සිලිකන් ඩයොක්සයිඩ් සිලිකන් වගේ එන ක්‍රමය මතකද? ඒ අදාළ පරමාණුවේ සංයුක්තාවයට අදාළව බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලට අදාළව OH දාලා ඊට පස්සේ OH දෙකක් අතරින් ජලාණුවක් ඉවත් කරනවා. මුලින්ම එන්නේ සිලිසික් අම්ලය. H2SiO3 මෙයා ආම්ලික. ඊළඟට මැග්නීසියම් ඔක්සයිඩ්. ජලය දැම්මම OH මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙන්නේ. බාෂ්පික. මොකද්ද වෙන්නේ? එතකොට ඉන්න S කොනුවට ගියොතින් ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීන්සියම් වෙනකන් ගමු. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්චියම්, බේරියම්. කාණ්ඩේ පහළට බාෂ්පික ප්‍රබලතාවය මොකද වෙන්නේ? කාණ්ඩේ පහළට බාෂ්පික ප්‍රබලතාවය වැඩි වෙනවා. බාෂ්පික ප්‍රබලතාව ගත්තොත් වැඩි වෙනවා. මේ පැත්තට යද්දි බාෂ්පික ප්‍රබලතාවය අඩු වෙනවා. සිලබස් එකේ ඉන්න ප්‍රබල බාෂ්ප මොනවද? ප්‍රබල බාෂ්ප වෙන්නේ පළවන කාණ්ඩේ කට්ටියයි දෙවන කාණ්ඩේ බේරියමුයි රේඩියමුයි. මෙයාලා ටික තමයි ප්‍රබල බාෂ්ප වෙන්නේ. අනිත් මේ බෙරිලියම් මැග්නීසියම් කැල්සියම්ලා දුබල බාෂ්ප. මට කියන්න ඇයි කාණ්ඩේ පහළට බාෂ්පික ප්‍රබලතාවය වැඩි වෙන්නේ? ආවර්තයක වමේ සිට දකුණට යනකොට බාෂ්පික ප්‍රබලතාවය අඩු වෙන්නේ. එහෙනම් මෙතන උත්තරේ නම් බාෂ්පික ප්‍රබලතාවය වැඩිම වෙන්නේ පොටෑසියම් වල, ඊට පස්සේ ලිතියම් වල, ඊට පස්සේ මැග්නීසියම් වල, සිලිකන් වල හොඳටම අඩුයි. මොකද ආම්ලික කෙනෙක් ඉඳගෙනත් තියෙන්නේ. මෙතන උත්තරේ නම් K2O, ඊට පස්සේ ලිතියම්, ඊට පස්සේ තමයි දෙවන කාණ්ඩයේ ඉන්න මැග්නීසියම්, අඩුම P ගොනුවේ ඉන්න ආම්ලික SiO2. මට තියෙන ගැටලුව එක නෙමෙයි ඇයි කාණ්ඩයේ පහළට බාෂ්පික ප්‍රබලතාවය වැඩි වෙන්නේ? හේතුව දන්න කෙනෙක් ඉන්නවා නම් දාන්න බලන්න. මොකක්ද ඒකට හේතුව? කාණ්ඩයේ පහළට යද්දි බාෂ්පික ප්‍රබලතාවය වැඩි වෙන්න හේතුව මොකක්ද? ආවර්තයක වමේ සිට දකුණට යනකොට බාෂ්පික ප්‍රබලතාවය අඩු වෙන්න හේතුව මොකක්ද? හේතු දැන ගැනීම වගන්ති ප්‍රශ්න වලට ඉතා වැදගත්.
උත්තරේ දාන්න බලන්න. කෙටියෙන් දැම්මම ඇති මොකද්ද සාධකය කියලා විතරක් දැම්මම ඇති. භස්ම කියන්නේ OH- පිට කරන කට්ටිය. OH- පිට කිරීම ගැන හිතන්නකෝ. එන්නේ OH වලින් OH විදිහට ඉවත් වෙනවා කියන්නේ මොකද්ද? මේ සෝඩියම් වලටයි OH වලටයි දෙන්නටම ඇති ඉලෙක්ට්‍රෝනේ මෙන්න මෙයා අරගෙන. ඉලෙක්ට්‍රෝන දෙකම මෙයා ගත්තම තමයි OH ඍණ වෙන්නේ. සෝඩියම් ධන වෙන්නේ. මෙහෙම වෙන්න නම් මෙතන ඉන්න කෙනාගේ විද්‍යුත් ඍණතාවය ගොඩක් අඩු වෙන්න මේක වෙනවා වැඩි නේද? විද්‍යුත් ඍණතාවය අඩු වෙද්දී විද්‍යුත් ඍණතාව වෙනස වැඩි. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන හොඳටම ඇදගත හැකි ප්‍රබල විද්‍යුත් ඍණ ඔක්සිජන්ට. කාණ්ඩයේ පහළට විද්‍යුත් ඍණතාවය මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. ඔක අරේ මගින් පැහැදිලි කරතයි බොහොම හොඳයි. අරේ මගින් ඔයගොල්ලෝ පැහැදිලි කරා. නැත්නම් අරේ වැඩි වුණා. එතකොට OH- පිට කිරීම පහසු වුණා. ආවර්තයේ වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාවය වැඩි වෙද්දි මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාව වැඩි වෙද්දී ඔක්සිජන් එක්ක තියෙන විද්‍යුත් ඍණතාව වෙනස අඩු වෙනවා. එතකොට අර ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන දෙකම ඇද ගැනීමේ හැකියාව අඩු වෙනවා. OH- ලෙස පිට කිරීමේ OH- ඉවත් කිරීමේ හැකියාව එතකොට අඩු වෙලා භාෂ්මික රළතාවය අඩු වුණා. පැහැදිලිද හොඳටම? මොනවා හරි ගුණාංගයක් ඇහුවොත් ඒකට පදනම බලන්න. භාෂ්මික රළතාවය නම් OH- පිට කිරීමේ හැකියාව. එහෙම නැත්නම් තව භාෂ්මික රළතාවය ගන්න පුළුවන්. එකසර දායක කිරීමේ හැකියාව. අපි ඕගනික් වලට අදාළව කතා කරා මුළු නිර්දේශකම භාෂ්මික රළතා. ඕගනික් සිද්ධාන්ත කරලා රිවිෂන් එකක් කරලි වෙරලා අපි කතා කරා ඔක්කොම මුළු නිර්දේශයේම ඕගනික් වල භාෂ්මික රළතා. එතකොට ගත්තේ කොතනින්ද? එකසර දායක කිරීමේ හැකියාව මගින් එක පැහැදිලි කරේ ගොඩක් කරුණු. මෙතන OH- පිට කිරීමේ හැකියාව මගින් තමයි පැහැදිලි කිරීම කරන්න වෙන්නේ. තේරුණාද හොඳටම? තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් කියන්න. 24 ප්‍රශ්නයේ ජෙනරල් ප්‍රශ්නයක් වුණාට ඒකට අදාළ සිද්ධාන්ත පැහැදිලි කිරීම ගොඩාක් වෙන්නේ ඉනෝගනික් වලට අදාළව. ඉනෝගනික් වල සංඝ සංකීර්ණ යටතේ කතා කරනවා ඇමෝනියා වල ද්‍රාව්‍යතාවය. මම මේ ටිකක් සංකීර්ණව පැහැදිලි කිරීමක් කරන්න හදන්නේ. මතකද? කොපර් ජලීය ද්‍රාවණයකට ඇමෝනියා බිඳු දැම්මම කොපර් හයිඩ්‍රොක්සයිඩය අවක්ෂේප වෙනවා. මේ කොපර් වලට දැම්මහම ඇමෝනියා බිඳු කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වුණා. ඊට පස්සේ මේකට වැඩිපුර ඇමෝනියා දැම්මහම සංඝ සංකීර්ණයක් ඇති කරා ඇමෝනියා අණු 4ක් සම්බන්ධ කරගෙන. කොපර් හයිඩ්‍රොක්සයිඩය නිල් පාටයි, මේක තද නිල් පාටයි. වර්ණත් මතක තියෙනවා. ආයි නිකල් වලටත් වැඩිපුර ඇමෝනියා දැම්මහම නිකල් හයිඩ්‍රොක්සයිඩයේ නිල් කොළ පාට අවක්ෂේපයක් ඇති වුණා. වැඩිපුර දැම්මහම නිකල් ඇමෝනියා අණු 6ක් එක්ක බැඳිලා සංඝ සංකීර්ණයක් ඇති කරනවා. තද නිල් පාටයි ඒත්. ආයි කොබෝල්ට් වලත් උමයි. කොබෝල්ට් ජලීය ද්‍රාවණය රෝස පාටයි. එයාට ඇමෝනියා බින්දම කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් ඇති වෙනවා නිල් පාට අවක්ෂේපය. එයාට ඇමෝනියා දැම්මම ඇමෝනියා අණු 6ක් එක්ක ඇති කරගන්නවා කහ තැඹිලි පාටට හුරු ජලීය ද්‍රාවණය. ආය කොබෝල්ට් නිකල් කොපර් සිංක්. සිංක් වලත් මේ විදිහමයි. සිංක් වලට දැම්මම සිංක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙලා වැඩිපුර දැම්මට පස්සේ ඇමෝනියා අණු 4ක් එක්ක සිංක් අවර්ණ ජලීය ද්‍රාවණය ඇති කරනවා. සිංක් වලට පහළින් ඉන්න කැඩ්මියමුත් මේ විදිහමයි. කැඩ්මියනුත් ඇමෝනියා අණු 4ක් එක්ක ඔය විදිහට බැඳලා සංඝ සංකීර්ණය ඇති කරනවා. වැඩිපුර ඇමෝනියා තුළ දියවීම සිද්ධ වෙනවා. කොපර් වගේම කොපර් ධන එකත් මේ විදිහමයි. කොපර් ධන එක ගත්තොත් ඇමෝනියා අණු ධන 2 නම් ඇමෝනියා අණු 4ක් එක්ක කොපර් ධන එක නම් ඇමෝනියා අණු 2ක් එක්ක හදනවා අවර්ණ එක. නැත් අවර්ණයි සිංකුත් අවර්ණයි.
කොපර් ධන එක වගේමයි එයාට පහලින් ඉන්න සිල්වර් ධන එකත් මේ විදිහටම සංඝ සංකීර්ණය හදනවා. මොන සිල්වර් වලට අදාළව තමයි වැඩි දුර ඔය ප්‍රශ්නේ දීලා තියෙන්නේ. මේ තමයි D ගොනුවට අදාළව ජලීය ඇමෝනියා බිඳුවේ ගොම අවක්ෂේප ඇති කරලා වැඩිපුර දැම්මහම දියවන ප්‍රභේද. කොබෝල්ට් නිකල් කොපර් සින්ක් කියලා මතක තියාගන්න මේ සෙට් එක. ඊට පස්සේ කොපර් ධන දෙක වගේම ධන එක කොපර්ට පල්ලෙහෙන් ඉන්න හින්දා සිල්වත් ඒ වගේ සින්ක් වලට පහලින් ඉන්න හින්දා කැඩ්මියම්ුත් ඒ වගේ වැඩිපුර ඇමෝනියා දැම්මම දිය වෙන ප්‍රභේද. වෙන කිසිම කෙනෙක්ගේ වැඩිපුර ඇමෝනියා දැම්මට දිය නොවේ. වැඩිපුර ඇමෝනියා යෙදූ විට අවක්ෂේප දිය නොවන අය කවුද? මැංගනීස් ලගේ හයිඩ්‍රොක්සයිඩ් යකඩවල ධන දෙක ධන තුන ඕන එක. හැබැයි ක්‍රෝමියම් වෙනස්. ක්‍රෝමියම්ගේ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩයට ජලීය ඇමෝනියා දැම්මට වෙන්නේ ද්‍රව සාන්ද්‍ර ද්‍රව ඇමෝනියා දැම්මොත් ජලය නැති ජලීය නෙවෙයි ද්‍රව ඇමෝනියා දැම්මොත් ක්‍රෝමියම් නම් සංඝ සංකීර්ණයක් ඇති කරනවා දිය කරලා. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩය කියන්නේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩයක්. මෙයාට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් දිය වෙනවා. ක්‍රෝමියම් එක දිය වේ. ඒ කියන්නේ මේ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩයේ විශේෂයි ඇමෝනියා සමග ද්‍රව ඇමෝනියා සමගත් දිය වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් දිය වෙනවා හේතුව උභයගුණී හින්දා. පොඩි සමරියක් කතා කරේ D ගොනුවේ සිද්ධාන්ත වලට අදාළව. ඕවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඊට පස්සේ මේ ඇමෝනියා සමග සාධු සංඝ සංකීර්ණ වාතයට නිරාවරණය කරාම වර්ණයේ තීව්‍රතාවය වෙනස් වෙනවා කාගේද? කොබෝල්ට් වල. ධන දෙක අවස්ථාව ධන තුන අවස්ථාවට ඔක්සිකරණය වෙනවා. වායු ගෝලයේ වාතයේ ඉන්න ඔක්සිජන් හයිඩ්‍රොක්සිල් අයන බවට ඔක්සිහරණය වෙලා. ඔයගේ ප්‍රශ්නේ එන්න පුළුවන් D කොනුවෙන්. තාම මම පැහැදිලි කරේ නෑ මෙතන ප්‍රශ්නයට අදාළව ඇමෝනියා සම්බන්ධව ආපු හින්දා ඒක සම්බන්ධ වෙන විශේෂ තැනක් වන සංඝ සංකීර්ණ වල පැහැදිලි කිරීමක් තමයි මේ සිද්ධ කරේ. එහෙනම් මුලින්ම මේකේ සටහනක් දාගන්න. ඊට පස්සේ මම ප්‍රශ්නයට අදාළව ඍජුව කතා කරන්න. ඉක්මනට නෝට් එකක් දාගන්න. ඊළඟට AgCl AgBr AgI ඇමෝනියා තුළ ද්‍රාව්‍යතාවය තමයි අපිට මෙතනින් අහන්නේ. මේක විශේෂයි. AgCl AgBr AgI දක්වා කාණ්ඩයක පහළට යනකොට ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් මොකද වෙන්නේ? ඇමෝනියා තුළ ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. මෙයා සුදු පාට අවක්ෂේපයක්. ඒවත් මතක තියාගන්න. මෙයා සුදු පාටයි. මෙයා ලා කහ ක්‍රීම් පාට අවක්ෂේපයක්. මෙයා කහ පාට අවක්ෂේපයක්. මෙයාට තනුක ඇමෝනියා දැම්මොතින් අනිවාර්යයෙන්ම දිය වෙනවා. දිය වෙනවා කියන්නේ සංඝ සංකීර්ණය හදනවා. Ag ඇමෝනියා අණු දෙකක් එක්ක සංඝ සංකීර්ණය හදනවා. එයා දිය වෙනවා. තනුක එකේ දිය වෙනවා කියන්නේ සාන්ද්‍ර එකෙත් මේ විදිහට අනිවාර්යයෙන්ම දිය වෙනවා. තනුක එකේ දිය වෙනවා නම් අනිවාර්යයෙන් සාන්ද්‍ර එකේ දිය වෙන්නේ. හැබැයි Ag Br ට තනුක ඇමෝනියා දැම්මට දිය වෙන්නේ. මෙයාට සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් තමයි දිය වෙන්නේ. එයාට සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් තමයි දිය වෙන්නේ. AgIට තනුක නෙමෙයි සාන්ද්‍ර දැම්මත් දිය වෙන්නේ. සාන්ද්‍ර ඇමෝනියා දැම්මත් දිය වෙන්නේ. නෑ ඇමෝනියාහි ද්‍රාව්‍යතාවයේ වැඩිම කාගේද? AgCl. තනුක ඇමෝනියා තුල පවා දිය වෙනවා. ඊට පස්සේ AgBr අඩුම AgI. අපි S කොනුවේ සිද්ධාන්ත කතා කරද්දී විශේෂ කරුණු විදිහට මේවා දීලා ඇති. ආයෙ දීලා ඇති. තනුක නයිට්‍රික් හි දිය නොවන අවක්ෂේප පහක් කිව්වා තියෙන්නේ ඔක්කොම සිලබස් එකේ. තනුක HNO3 හි දිය නොවන අවක්ෂේප පහ මොනවද?
AgCl AgBr AgI මතකනේ මේ තුනම තනුක නයිට්‍රික් වල දිය වෙන්නේ මේ අවක්ෂේප ආයේ lead chloride උයි barium sulfate ඔවත් මතක් කර ගන්න එකක් සටහන් කර ගන්න ඔක්කොම ටික ඊළඟට 25 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ මැංගනීස් වල ඔක්සිජන් එක්ක හදන සංයෝග ඔක්සයිඩ් දීලා තියෙනවා ආම්ලිකතාවය අපි දන්නවා ඉතින් ආම්ලිකතාවය දුන්නොතින් ආම්ලිකතාවය වැඩි වෙන්නේ මොන වෙද්දිද ඔක්සිකරණ අංකය වැඩි වෙද්දි නම් බලන්න මෙතන ඔක්සිකරණ අංකය ධන 7 තියෙනවා කාගේද Mn2O7 ඊට පස්සේ ධන 6 ඉන්න MnO3 ඔක්සිජන් ඍණ දෙකයි දෙක බෙදිලානේ 6 තිබිලා තියෙන්නේ ධන 6 ඊට පස්සේ ධන 4 ඉඳලා තියෙනවා MnO2 අඩුම ධන දෙක ඔක්සිකරණ අවස්ථාව Mn මේකෙදි වැදගත්ම දෙයක් කතා කරන්න ඕන අපි දන්න දේ තමයි S ගුණයේ සංයෝග ගත්තොත් ආම්ලිකද බාෂ්මිකද උභයගුණීද බාෂ්මික P ගුණයේ කට්ටිය ගත්තොත් උදාසීන කීප දෙනෙකුත් ඉන්නවා ඇලුමිනියම් වගේ sorry උභයගුණී කට්ටියක් ඉන්නවා ඇලුමිනියම් ටින් ලීඩ් වගේ කට්ටිය හැබැයි බහුතරයක් ඉන්නේ ආම්ලිකයි සංයෝග ගත්තොත් හැබැයි D ගුණයේ කට්ටිය මොකද වෙන්නේ D ගුණයේ මූල ද්‍රව්‍ය වල ආම්ලික බාෂ්මික උභයගුණී කියන තුනෙන්ම ඉන්නවා S ගුණයේ සංයෝග ගත්තොත් අපි දන්නවා බාෂ්මික ලෝහයේ ඉන්නේ යාලා හයිඩ්‍රොක්සයිඩ් එක ගත්තේ ජලයෙන් OH ගත්තේ යාලා බාෂ්මික හින්දා OH එක ඉන්නේ P ගුණය ගත්තොත් එහෙම අපි සිද්ධාන්ත ගොඩක් කතා කරලා දෙනවා P ගුණය කට්ටිය බහුතරයක් ආම්ලිකයි උභයගුණී කීප දෙනෙකුත් ඉන්නවා ඇලුමිනියම් ඇලුමිනියම් ටින් ලෙඩ් වගේ D ගුණය ගත්තොත් ආම්ලික බාෂ්මික උභයගුණී කියන හැමෝම ඉන්නවා එහෙනම් දැන් ඉක්මනට කරන්න බලන්න පොඩි ප්‍රශ්නයක් දෙනවා වැනේ ප්‍රශ්නේ තමයි වැදගත්ම ප්‍රශ්නයක් වැනේඩියම් ඊට පස්සේ ක්‍රෝමියම් හා මැංගනීස් ඔක්සයිඩ් වල ආම්ලික බාෂ්මික උභයගුණී බව පෙන්වන්න උභයගුණී ඒවාට උදාහරණ ලබා දෙන්න දැන් උදාහරණ දෙන්න මැංගනීස් ගත්තොත් කවුද උභයගුණී වෙන්නේ මැංගනීස්ක උභයගුණී වෙන්නේ කවුද MnO2 මෙයාට ඔක්සිජන් අවස්ථාව වැඩි අය මොකද වෙන්නේ ආම්ලිකයි මෙයා බාෂ්මික උභයගුණී ආම්ලික රටාවක් තියෙනවා ඉගෙනගෙන ඇති සිද්ධාන්ත වලට එහෙනම් ඉක්මනට වැනේඩියම් ක්‍රෝමියම් මැංගනීස් වලට අදාළ වේ ඔක්සයිඩ් වල ආම්ලික බාෂ්මික උභයගුණී බව ලියලා ඒ කියන්නේ ඔක්සයිඩ් ටික ලියනවා මැංගනීස් ගණන් MnO MnO2 MnO3 Mn2O7 නැත්නම් මේක තව වැඩි කරලා ලියත හැකියි ධන 3 ධන 4 ඔක්කොම දාලා ධන 5 මේ ටික විතරක් ලියන්නකො මේ මැංගනීස් ගණන් ඕන තියෙනවා MnO Mn2 ඕනනම් මෙතන ධන 3ක් ගන්න Mn2O3 අරගෙන මේ විදිහටම ලියන්න බලන්න ඉක්මනට ක්‍රෝමියම්ටයි වැනේඩියම්ටයි එන්න පුළුවන් ප්‍රශ්නයක් මේ ටික සටහන් කරගෙන මේ ප්‍රශ්නෙට උත්තරය ලියලා දාන්න බලන්න පුළුවන් අය මම බලන්න මට WhatsApp කරන්න උත්තර ටික මේ ටික ඉක්මනට ලියාගෙන මේ ප්‍රශ්නෙට උත්තර ලියලා දාන්න බලන්න හරිද උත්තර කීප දෙනෙක් වල තිබ්බේ වැනේඩියම්ගේ මතක තියාගන්න ඕන උභයගුණී වෙන්නේ VO2 කියලා මෙයාලගේ වර්ණ වලින් වුණත් මේක අහන්න පුළුවන් නිල් පාට ගැන එහෙනම් ඊළඟට උභයගුණී කෙනාට යටින් ඉන්නේ ආම්ලික උඩින් ඉන්නේ බාෂ්මික ඔක්සිජන් අංකය වැඩි කෙනා ආම්ලිකයි අඩු කෙනා ආම්ලිකයි ක්‍රෝමියම්ගේ ධන 3 අවස්ථාවේ Cr2O3 තමයි උභයගුණී
එයාට උඩින් ඉන්නයි වාෂ්පිකය යටින් ඉන්නයි ආම්ලික. මැංගනීස්ගේ MnO2 තමයි උභයගුණී. යාට උඩින් ඉන්නයි වාෂ්පිකය යටින් ඉන්නයි ආම්ලික. මේවයි මේ D ගොනුව ගත්තොත් ආම්ලික වාෂ්පික උභයගුණී කියන වර්ග තුනෙන්ම කට්ටිය D ගොනුවේ ඉන්නවා. හරිද? ඉක්මනට අඩුපාඩු ටික හදාගන්න. මෙයාලගේ උපරිම ඔක්සිජන් අවස්ථාව ගන්න විදිය මතකනේ. මේ හැමෝගෙම ධන දෙක තියෙනවා. උපරිම එක ගන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව. මෙයාලගේ ක්‍රෝමියම් ගත්තොත් 4s13d5 උපරිම ධන 6. ඊට පස්සේ 4s23d5 උපරිම ධන 7. මෙයාලගේ උපරිම ධන 5. දෙකේ ඉඳන් ධන දෙකේ ඉඳන් ඒ දක්වා තමයි ඔක්සිජන් අංක තෝර තියෙන්නේ. අපි ඒක ටිකක් මතක් කරලා දීලා තියෙන්නේ. හරිද? ඊළඟ ප්‍රශ්නෙට යන්න. 26 වෙනි එකට. වෙලාව මදි නම් ලියාගන්න එක කියන්න. වෙනි ප්‍රශ්නය ගැන කතා කරොත් තියෙන්නේ ඒකේ කියලා තියෙන්නේ තාපාංක විචලනය සල්ෆර් ක්ලෝරින් ආගන් කාබන්. මෙතන ඉතින් අඩුම අපි දන්න තාපාංකයට බලපාන සාධක දෙකයි. එදා ගොඩක් කතා කරා අපි දෙවන දවසේ කතා කරන වෙලාවේදී මේ සම්බන්ධව තාපාංකයේ සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකයි. මৌলিক ස්කන්ධය අන්තරාංක ආකර්ෂණ බලයි කියලා. මෙතනින් ලන්ඩන් බල විතරයි තියෙන්නේ ආගන් වල. මොකද ආගන් කියන්නේ නිෂ්ක්‍රීය වායුව. නිෂ්ක්‍රීය වායුව. සම්මත තත්වල ඉන්න විදිය බලන්න. ක්ලෝරින් ඉන්නේ Cl2 විදියට. සල්ෆර් ඉන්නේ සම්මත ආකාරයේ S8 විදියට. ක්‍රාන්ස්යුක්තය කියලා කියන්නේ. ඔටුන්න S8 විදියට. කාබන් තමයි මෙතන ස්ථායීම. මොකද හේතුව දියමන්ති මිනිරන් වගේ බහුරූපී ආකාර විදියට. දැන් දියමන්ති ගත්තොත් යෝධ ත්‍රිමාන සහසංජ දැරිසක් විදියට ඉන්නේ. එහෙනම් මෙහෙම දැරිසක ප්‍රබලතාවය වැඩිම හින්දා මෙතන කාබන්ගේ තමයි තාපාංකය වැඩිම වෙන්නේ. ඊට පස්සේ තමයි සල්ෆර්ගේ මේ S8 විදියට ඊළඟට Cl දෙකක් වැදලා ඉන්න හින්දා මෙතන අණුව විශාලයි. මොකද Cl2 කියන්නේ නිර්ද්‍රවීය හින්දා ලන්ඩන් බලමයි තියෙන්නේ. ඒත් එයාගේ Cl2 පරමාණු දෙකක් හින්දා විශාලත්වය වැඩි හින්දා ලන්ඩන් බල ප්‍රබලතාවය වැඩි ආගන් වලට වඩා. ওই විදිහට තමයි විචලනය වෙන්නේ. ඒතකොට මේ සම්මත තත්ත්වවල ඉන්න අපිට මූල ද්‍රව්‍ය දුන්නොත් එමේ යාලගේ පැවැත්ම බලන්න ඕනේ. යාලගේ අණුක තත්ත්වය කොහොමද? යාලා මොන විදියටද ඉන්නේ කියලා. මොකද මෙතන බහුරූපී ආකාර විදියට පවතින හින්දා ඒකේ දැලිසක් පවතින නිසා තමයි කාබන් වල තාපාංකය ගොඩක් වැඩි වෙන්නේ. සල්ෆර් වල S8 විදියට ඉන්නේ. ක්ලෝරින් ගත්තොත් Cl2 විදියට තමයි ඉන්නේ. නිර්ද්‍රවීය අණුව ලන්ඩන් බල තියෙන්නේ. ආගන් කියන්නේ තනි පරමාණු විදියට ඉන්නේ. මේ දෙන්නගේම තියෙන ලන්ඩන් බල. එයාලගේ ඉන්න විදිය බලන්න ඕනේ. S8 විදියට ෆොස්ෆරස් දුන්නා නම් P4 විදියට ඒ දෙක උත්තරේ ගන්න ඕන. ඊළඟ ගුණය 27 ජලය සමග ප්‍රතික්‍රියාශීලීත්වය තමයි අහලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා ජලය ගත්තොත් සිසිල් ජලය, උණු ජලය, උමාලය විදියට කතා කරනවා. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සින්සියම්, ෆ්‍රැන්සියම්, බෙරිලියම්, මැග්නීසියම්, ඇසියම්, ස්ට්‍රොන්චියම්, බේරියම්, රේඩියම්. මේ පරණ කාණ්ඩේ කවුරු ගත්තත් සිසිල් ජලය එක්ක ප්‍රතික්‍රියා කරන විදිහටම තමයි උණු ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නේ, තුමාලය සමග ප්‍රතික්‍රියා කරන්නේ. උදාහරණයක් ගත්තොත් පොටෑසියම්ට H2O මෙතන සිසිල් ජලය දැම්මොත් HOH ඒ කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රජන් වායුව. මේක උණු තිබ්බත් හුමාලය තිබ්බත් මේ විදිහටම හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රජන්. ඒකට හේතුව තමයි
මෙයාලගේ හයිඩ්‍රොක්සයිඩ් තාප ස්ථායි පළවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් තාප ස්ථායි හින්දා එයාලා හුමාලේ හැමුවේ තියෙන ශක්තිය හැමුවේ හයිඩ්‍රොක්සයිඩම ප්‍රතික්‍රියාශීලීත්වය අපි ගත්තොත් කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා මේ පැත්තට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා ඒකත් අපි දන්නවා හේතුව ප්‍රතික්‍රියා කරන්නේ ඉලෙක්ට්‍රෝන හැම වෙලාවෙම ප්‍රතික්‍රියා කරලා මොන හරි දෙයක් හදද්දී හැම වෙලාවෙම ඒකට සහභාගී වෙන්නේ ඉලෙක්ට්‍රෝන. ඇයි මං ඉලෙක්ට්‍රෝනයි කියලා කියන්නේ? දැන් හිතන්නකො ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? සහසංජ බන්ධන හදනවා. සහසංජ බන්ධන හදද්දී සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න එක. නේද? ආය අයනික බන්ධන හදනවා. අයනික බන්ධන හදද්දී මොකද වෙන්නේ? එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදනවා. අනිත් කෙනා ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ අයන හදනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියා කරනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන හැසිරවීමට පවතින හැකියාව. ඉලෙක්ට්‍රෝන හැසිරවීමට තියෙන බාධාව තමයි නෂ්ටිය. මොකද නෂ්ටිය ධන ආරෝපිත හින්දා ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන නෂ්ටියට තදින් බැඳිලා තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන හැසිරවීම පහසු වෙනවා නෂ්ටියට තියෙන දුර වැඩි වෙද්දී. ඒකයි කාණ්ඩයේ පහළට ආරය වැඩි වෙනවා. නෂ්ටිය තදින් බැඳීම දුර්වල වෙනවා. නෂ්ටිය වෙත. ඒ හින්දායි ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන්නේ. ආවර්තයේ වමේ සිට දකුණට යනකොට ආරය අඩු වෙනවා. නෂ්ටියට තියෙන දුර අඩුයි. ඉලෙක්ට්‍රෝන නෂ්ටියට තියෙන බැඳීම වැඩි. එතකොට එන ප්‍රතික්‍රියාශීලීත්වය අඩුවීම සිද්ධ වෙනවා. අපි ඒක දන්නවා. එහෙනම් එස්කොනියම් ප්‍රතික්‍රියාශීලීත්වය අඩුම කවුද? උඩම ඉන්න මේ පැත්ත කෙනාගේ. එහෙනම් ප්‍රතික්‍රියාශීලීත්වය අඩුම බෙරලියන් ගත්තොත් සිසිල් ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. උණු ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. මෙයා ප්‍රතික්‍රියා කරන්නේ හුමාලය එක්ක විතරයි. හැබැයි මෙයාලා වගේ නෙමෙයි හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ කවුරුවත් හුමාලය එක්ක ප්‍රතික්‍රියා කරලා. ඒකට හේතුව මොකද්ද? දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් තාපස්ථායි ඔක්සයිඩය දක්වා තාප යෝජනය වෙනවා. එහෙනම් මෙතන ලැබෙන බෙරලියම් ඔක්සයිඩේ හයිඩ්‍රජන්. මැග්නීසියම් වලට දාලා එයා සිසිල් ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මොකද නමුත් කාණ්ඩයක පහළට යනකොට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන හින්දා බෙරලියම් හුමාලය එක්ක විතරක් ප්‍රතික්‍රියා කරාට මෙයා උණු ජලය එක්කයි හුමාලය එක්කයි දෙකම එක්ක ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම්ට උණු ජලය දැම්මොත් එහෙම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩේ හයිඩ්‍රජනුයි තමයි ගෙන දෙන්නේ. මැග්නීසියම් වලට හුමාලය දැම්මොත් H2O ගෑස් එක දැම්මොත් හයිඩ්‍රොක්සයිඩ් තාප අස්ථායි හින්දා යා ඔක්සයිඩය දක්වා තාප යෝජනය වෙනවා. මැග්නීසියම් ඔක්සයිඩේ හයිඩ්‍රජන්. මෙයාලා හැමෝම ගත්තොත් සිසිල් උණු එක්ක හයිඩ්‍රොක්සයිඩය හුමාලය එක්ක ඔක්සයිඩයයි හයිඩ්‍රජන්. මොකද හැසිරෙන්නේ. දැන් අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ජලය සමග ප්‍රතික්‍රියාශීලීත්වය වැඩිම පහළම ඉන්න අයගේ කාණ්ඩයේ පහළ හොඳටම වැඩි වෙන ඉඳ එහෙනම් එතන ගන්න වෙන්නේ බේරියම්. මෙතන ඉන්න අයගෙන් බේරියම් තමයි මම ඉන්න අය රවුම් කරගන්නම්කෝ. බෙරලියම් ලිතියම් මැග්නීසියම් පහළම ඉන්න බේරියම් තමයි වැඩිම වෙන්නේ. ඊට පස්සේ පළවන කාණ්ඩයේ ඉන්න ලිතියම් තේරුණා නේද? බේරියම් තමයි ප්‍රතික්‍රියාශීලීත්වය වැඩිම වෙන්නේ පහළම ඉන්න හින්දා. ඊට පස්සේ මේ ටික සැලකුවොත් මේ පැත්තට යද්දි ප්‍රතික්‍රියාශීලීත්වය හොඳටම අඩු වෙන හින්දා අපිට දෙවෙනියට ලිතියම් ගත හැකියි. ඊළඟට උණු ජලය මොකද දැන් බේරියම් පහළ ඉන්න හින්දා මෙයා සිසිල් උණු හුමාලය ඔක්කොම එක්ක ප්‍රතික්‍රියා කරනවානේ. පහළම ඉන්න හින්දා ප්‍රතික්‍රියාශීලීත්වය හොඳටම වැඩි. අනිත් දේ ලිතියම් ගත්තොත් සිසිල් ජලය උණු ජලය හුමාලය ඔක්කොම එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ එනවනේ මැග්නීසියම්. මෙයා උණු ජලය එක්ක විතරයි. මේ දෙන්නම සිසිල් එක්කත් ප්‍රතික්‍රියා කරලා උණු හුමාලය එක්ක අනිවාර්යෙන් ප්‍රතික්‍රියා කරා ලිතියම් බේරියම්. මේ මැග්නීසියම් ගත්තොත් උණු ජලය එක්ක හුමාලය එක්ක විතරයි සිසිල් ජලය එක්ක ප්‍රතික්‍රියා කරේ නැහැ. බෙරලියම් ගත්තොත් හුමාලය එක්ක විතරයි ප්‍රතික්‍රියා කරේ. ඉන්ද යා තමයි ප්‍රතික්‍රියාශීලීත්වය ආවම වෙන්නේ. බෙරලියම් මැග්නීසියම් ලිතියම්
බේරියම් විදියට තමයි වෙනස් වීම සිද්ධ වෙන්නේ. හොඳ පැහැදිලි කිරීමක්. ඔයාලට ජලය සමග ප්‍රතික්‍රියා යටතේ සිද්ධාන්ත වලට මේ ටික මතක තිබ්බහම ඇති. ඔක්කොම ටික එතනදී මතක් වුණා. ඊළඟ ප්‍රශ්නේ මුහුම් කරන අවස්ථාවලින් තමයි අහලා තියෙන්නේ. මුලින්ම මේ ටික හොඳට පැහැදිලිව ලියා ගන්න. ඊළඟට 28 වෙනි ප්‍රශ්නයට අදාළව අපිට තියෙන්නේ මධ්‍ය පරමාණුවේ මුහුම් කරන S ලක්ෂණ අහන්නේ. මුහුම් කරන අවස්ථාවේ S ලක්ෂණ වැඩිම sp වල පළවෙනි එක COCl2 සිග්මා ධන එක සැර ගානෙන් ගන්න CH4 C2 CH4 Cl2 alkane තනි බන්ධන විතරයි SCN ත්‍රිත්ව බන්ධන. එතන sp මුහුම් කරණය, මෙතන sp3, මෙතන sp2. S ලක්ෂණ මෙතන 3න් 1යි කියන්නේ 33.333 S ලක්ෂණ. මෙතන 4න් 1යි කියන්නේ 125යි. මෙතන 2න් 1යි කියන්නේ 150යි. S ලක්ෂණ එන වැඩිම 150 තියෙන HCN වල. ඊටසේ 33.333 තියෙන COCl2 වල අඩුව වෙන්නේ sp3 මුහුම් කරන අවස්ථාව තියෙන C2H4Cl2. ලේසි ප්‍රශ්නයක්. අඩුපාඩු හදාගන්න ඉක්මනට. 29 ඔන්න දීලා දෙන වාෂ්ප නිරෝධතා ඕගනික් වලින් මම මේක නම් ඔක්කොම කරලා තියෙන්නේ මුළු සිලබස් එකේම වාෂ්ප නිරෝධතා කතා කරලා සංකීර්ණ විදියට මතකද? ආර් කාණ්ඩ 3ක් ඉන්නවා නම් නයිට්‍රජන්ට එයා ප්‍රාථමික එකටත් වඩා අඩුයි කිව්වා. නයිට්‍රජන්ට ආර් කාණ්ඩ 3ක් ඉන්නවා නම් මොකද වෙන්නේ? මේක ඕගනික් වලින් තියෙන්නේ. ත්‍රිමාන අවහිරතාවයේ හින්දා මෙයා ප්‍රාථමික එකට වඩා ගොඩාක් අඩුයි කිව්වා. ආර් කාණ්ඩ ඉලෙක්ට්‍රෝන විකර්ෂක අපි බාෂ්මික ප්‍රබලතාව ගත්තොත් බාෂ්මික ප්‍රබලතාවය විචලනය වෙන විදි කීපයක් අපිට සලකන්න පුළුවන්. එකක් OH- දායක කිරීම. අපි අද ප්‍රශ්නයක් එතනින් සාකච්ඡා කරා. තව විදියක් තමයි එකසර දායක කිරීම. ආර්කාණ ඉලෙක්ට්‍රෝන විකර්ෂක හින්දා මෙයා හොඳටම දායක කරන්න පුළුවන්. හැබැයි මෙතන මේව විශාලත්වයෙන් වැඩි හින්දා ත්‍රිමාන අවහිරතාවයක් ඇති වෙන හින්දා විකර්ෂණය ආර්කාණ ඉලෙක්ට්‍රෝන විකර්ෂක වුණත් මෙයා ප්‍රාථමික වලට වඩා අඩු වුණා එක හින්දා ත්‍රිමාන අවහිරතාවයට හින්දා ප්‍රාථමික ඇමීන වලට වඩා මෙයා අඩු වුණා. එහෙනම් මේකෙන් වැඩිම උනේ ද්විතීක කට්ටිය. ආර් කාණ්ඩ දෙකක් ඉන්න කට්ටිය තමයි වැඩිම උනේ. එන්ට ආර් කාණ්ඩ දෙකක්. මෙයාගේ තමයි වැඩිම වෙන්නේ විකර්ෂණය. මෙයාගේ විකර්ෂණේ වැඩිම වුණාට ත්‍රිමාන අවහිරතාවය කියන સિદ્ધාන්තයේ හින්දා මෙයා අඩු වුණා. මෙතන ඊළඟට තියෙනවා ප්‍රාථමික එක. ප්‍රාථමිකයේ විකර්ෂක නැහැ. නැත්නම් විකර්ෂක එකයි. දැන් නයිට්‍රජන් ගත්තොත් දෙන්නෙක්ම හයිඩ්‍රජන් NH2 මෙතන එක ආර් කාණ්ඩයයි ඉන්නේ. ප්‍රාථමික නම් එක්ක ආර් කාණ්ඩ එකයි නැත්නම් දෙකයි. ප්‍රාථමික නම් ආර් කාණ්ඩ එකයි නැත්නම් ආර් කාණ්ඩ නැහැ. මෙයා ගාවට ඊළඟට තමයි ඉන්නේ කවුද? ශ්‍රුතීක කෙනා. හැබැයි මෙතන ශ්‍රුතීක කෙනෙක් නෙවෙයි ඊළඟට දීලා තියෙන්නේ බෙන්සීන්ට වැඳුණු කෙනෙක්. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් බෙන්සීන්ට වැඳුනහම මෙයාගේ බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන වලයක් තියෙන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය හොඳටම වැඩි කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද වෙන්නේ? මෙයාගේ මේ එකසර ඉවත් කිරීමේ දායක කිරීමේ හැකියාව හොඳටම අඩු වෙනවා. හේතුව මේ ඇනිලින් බෙන්සීන්ට NH2 ඉන්නවට කියන්නේ අපි ඇනිලින්. මෙයා මොකද කරන්නේ?
එකසර මෙතනට දීලා සංප්‍රයුක්ත ව්‍යුහ ඇති කරනවා ඍණාරෝපණ විස්ථානගත කරමින්. මෙයාගේ හොඳටම අඩුයි මේ ප්‍රාථමික ද්විතීයික තෘතීයික ඇමීන වලට වඩා. C6H5 කියන්නේ බෙන්සීන්ට කියන නම. අඩුම C6H5 NH2. අපි මේක තව සංකීර්ණ කරලා කතා කරලා තියෙන සිද්ධාන්තවල මතකද? කොහොමද තව සංකීර්ණ කරලා කතා කරේ? ඕතෝ පැරාමීටර් යොමුකාරක මැදලා තියෙද්දී මේ ඇනිලීන් වල වාර්ෂික ප්‍රවණතා සංසන්දනය කතා කරලා තියෙනවා එන්න පුළුවන් කෙලින්ම එක්සෑම් එකට. මේ සිද්ධාන්ත අවශ්‍ය ළමයි ඉන්නවනම් සැප්තැම්බර් අපේ ගෲප් එකේ ඕන දෙයක් අහන්න. ලියාපදිංචි වෙච්ච ළමයිට ඕන වීඩියෝ එකක් ගන්න පුළුවන් මම දීලත් ඉති ගොඩක් ඉල්ලපුවා. ඒ සැප්තැම්බර් මාසෙට දාලා ගෲප් එකේ ඔයගොල්ලෝ chat කරන්න ඕන දෙයක් දාන්න. අපි ඒකෙදී කලින් කතා කර ඕන දෙයක් ගන්න පුළුවන්. ඒ වගේම අපි තව විශේෂයෙන් කතා කරා දෙයක් මුළු සිලබස් එකටම දාලා ආම්ලික ප්‍රවණතාවත් කතා කරා. මේක තියෙන්නේ භාෂණ ප්‍රවණතාව වලින්. නමුත් මීට වඩා ගොඩාක් සංකීර්ණ විදියට මුළු කාබනික රසායන සිලබස් එකම කවර් වෙන විදියට භාෂණ ප්‍රවණතාව දැනගෙන ඉන්න ඕන. ඕගනික් සිලබස් එකටම දාලා ආම්ලික ප්‍රවණතාවත් දැනගෙන ඉන්න ඕන. මොකද බහුවර්ණයක් එන්නම පුළුවන් මේ පාර. හරිද? ඉක්මනට සටහන් කරගන්න. අවසාන පොයින්ට් එක තමයි ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ. 30 වෙනි ප්‍රශ්නය අපි කතා කරපු සිද්ධාන්ත කතා කරපු එකක් තියෙන තරංගායාමයේ වැඩි වෙන අනුපිළිවෙලට අපි වර්ණ දාන්නවා ගැමා x දුෂ්‍ය පාරජම්බුල දුෂ්‍යකේ තමයි වර්ණ ටික ඉන්නේ අදෝරක්ත සූක්ෂම තරංග නැත්නම් ශූද්‍ර තරංග තරංගායාමයේ වැඩි වෙන්නේ කවුද? ශූද්‍ර තරංග. ඊට පස්සේ මේ තියලා තියෙන නිල් වර්ණය තරංගායාමයේ අඩුම වෙන්නේ ගැමාවල ශක්තිය වැඩිම සංඛ්‍යාතවල මේක අපි කලින් කොටස කතා කරා. මෙතන වෙනස තියෙන්නේ මේ වර්ණයක් දාලා දීලා තියෙනවා. කලින්කට වඩා හරි ලේසි මේ සම්බන්ධ ප්‍රශ්න. එහෙනම් අපි ජෙනරල් කෙමිස්ට්‍රි පොයින්ට්ස් 30ට අදාළව සාකච්ඡාව අවසන්. දැන් ඔයාලා දාන්න ජෙනරල් වල මම කරුණු තව කීපයක් දෙනවා. ඒවෙන් ඔයාලට වැඩි දුර පැහැදිලි කරන්න ඕන මොනවා හරි සිද්ධාන්ත කොටසක් තියෙනවා. ඒ අංකය දාන්න Tamanට ඕන එක. අයනීකරණ ශක්තිය ගැන පැහැදිලි කරන්න ඕන නම් අංක 1 කියලා එවන්න. මේක එක පොයින්ට් එකක් අපි සාකච්ඡා කරමු දැන් හොඳට පැහැදිලි වෙන්න. අයනීකරණ ආයේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය 3 මේ එකම ඉලෙක්ට්‍රෝන බන්ධුතා 2 3 ඊළඟ එක අපි දාමු අරයන් විචලන මේකෙන් එක පොයින්ට් එකයි සාකච්ඡා කරන්නේ බන්ධන දිග බන්ධන ශක්තිය ගැන නම් මම හිතනවා ඔයාලා කාටවත්ම ප්‍රශ්න නැහැ කියලා සිද්ධාන්තවල මොකද අපේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඉවර හින්දා තමයි මේ සිද්ධාන්ත කොටස වැඩිදුර පැහැදිලි කරන්න ගන්න හදන්නේ. ඔයාලා වැඩි දෙනෙක්ම කියන එකට ආයේ අපි දාමු ද්විතීකාන්තර ක්‍රියා. මේක මම පැහැදිලි කරා කලින් දාසේ ප්‍රශ්න වලත් 4 පස්වෙනි එක 5ක් වෙන්න දාමු තව. හරි මේ 4න් දාන්න බලන්න ඔයාලට ඕන ඔයාලගේ අංකය දාන්න ඔයාලට මොකක්ද කියලා සිද්ධාන්ත පැහැදිලි කරන්න පොඩි වෙලාවක් අරගෙන ඔයාලට දැන් අපි ප්‍රශ්න ටික සාකච්ඡා ඉවරයි. මේවයි ගැටලු නැත්තම් දාන්න ඕනේ නැහැ. දාන්න වැඩි දෙනෙක් කියන එක මම සාකච්ඡා කරන්නම්. මේ ටික සිද්ධාන්ත පුළුවන් අය ඉන්න ඕන නැහැ. අපේ මොකද
පේපර් එකට අදාළ ප්‍රශ්න 30 සාකච්ඡා කරලා අවසන්. එතකොට අපේ ලියාපදිංචි වෙච්ච ළමයිට මේ සිකුරාදා පේපර් එකක් තියෙනවා ජෙනරල් වලින්. මම බලලා ලකුණු දෙනවා. කොහොමද ඔයාලා ජෙනරල් වල ඉන්න මට්ටම කියලා. ඒ ලකුණු අනුව තමයි මම තීරණය කරන්නේ ඊළඟට ජෙනරල් වලින් තව ප්‍රශ්න කරනවද නැත්නම් පොඩ්ඩක් තියලා ජෙනරල් හොඳ මට්ටමක තියෙනවා නම් අපි අලුත් කොටසකට යනවද ඊළඟට කරන පාඩමට යනවද කියලා තීරණය කරනවා. මේකේ ඔයාලට ඕන අංකය ඉක්මනට දාන්න තියෙනවනේ. ඒකට දාලා තියරි කතා කරමු. දැනට අංක 2 එවලා තියෙනවා දෙන්නේ. ඉතුරු ටික දෙනක් දාන්න බලන්න.